ජාතක පොත් වහන්සේගේ 42 වන ජාතක කතාව කපෝත ජාතකය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තවද එක් සමයෙක්හි අද්වයවාදී වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩ වසනසේක්. එක්තරා ලොල් වූ භික්ෂු කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. උන්වහන්සේගේ ලොල් බව නම් නවවැනි නිපාතයෙහි කපි ජාතකයෙහි මතු පහළ වන්නේය. එසමයෙහි භික්ෂූන් වහන්සේ ස්වාමීනි මේ මහණ ඉතා ලොල් මහණෙකැයි සර්වඥයන් වහන්සේට දැන්වූසේක. එකල සර්වඥයන් වහන්සේ සැබෑද මහණතෝ ඉතා ලෝභියෙහි දැයි වදාළසේක. එසේය ස්වාමීනි කී කල්හි මහණතෝ පෙරත් ලෝභියෙහිය. ලෝභී බැවින් ජීවිතක්ෂයට පැමිණියෙහිය. නුඹ වහන්සේ තා නිසා තමන් වසන තැනින් පිරිහුණෝ වේදැයි වදාරා ඉකුත් පත් දක්වා වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහ බෝසතාණෝ පාරාපත යෝනියෙහි උපන්නාහුය. එකල බරණැස් නුවර වැස්සෝ කුසල් කැමති බැවින් ඒ තැන පක්ෂීන්ගේ සැපසේ විසීම නිසා තෝප පෙට්ටි එල්වා තිබෙති. බරණැස් නුවර සිටානන්ගේ අරක්කැමියා තමාගේ මුළු තැන්ගෙයි තෝප පෙට්ටියක් එල්වා තුබුයේය. බෝධිසත්වයෝ එහි වාසය කෙරෙති. එකල ඒ මහ බෝසතාණෝ උදෑසනම නික්ම ගොදුරු සොයා අනුභව කොට සවස් වේලේ අවුත් වාසය කෙරෙමින් දවස් යවති. ඉක්බිත්තෙන් එක් දවසක් එක් කපුටුවෙක් මුළු තැන්ගේ මත්තෙන් යන්නේ. ඇඹුල් නියබලා මත්ස්‍ය මාංශ දවා සුවඳ කැවූ ගන්ධය ආග්‍රහණය කොට එහි ලෝභ උපදවා කවරක්හු නිසා මේ මත්ස්‍ය මාංශ ලබම්දෝහෝයි මුළු තැන් ගෙට නුදුරු තැනක හිඳ පරීක්ෂා කරන්නේ. සවස බෝධිසත්වයන් අවුත් මුළු තැන් ගෙට වදනා දැක මේ පරිවියා නිසා මත්ස්‍ය මාංශ ලබමි. දෙවෙනි දවස් උදෑසනම අවුත් බෝධිසත්වයන්ගේ පෙට්ටියෙන් නික්ම ගොදුරු පිණිස යන වේලෙහි පසුපස්සේ නික්මුණේය. එකල මහ බෝසතාණෝ ඕහට කවර කාරණයකින් අප හා සමග සබඳතෝ ඇවිදිනෙහිදැයි කිවූය. සාමීනි නුඹ වහන්සේගේ ක්‍රියාව මට ඉතා රිසියෙහි.
එසේ හේයින් මම මෙතැන් පටන් නුඹ වහන්සේට උපස්ථාන කෙරෙමි කීය. එබස් ඇසූ මහ බෝසතාණෝ කියන්නේ යහළු තෙපියන් ගෝචරයක් අනුභව කරව අපි අන් ගෝචරයක් අනුභව කරම්හ. තොප විසින් අපට උපස්ථාන කරන්නට නොපිළිවන් වන්නේ වේදැයි කිවූය. ස්වාමීනි නුඹ වහන්සේ ගොදුරු කන කල මමත් ගොදුරු කා නුඹ වහන්සේ හා සමග යන්නෙම් වේදැයි කීය. යහපත උදක් තොප විසින් අප්‍රමාද විය යුතුයැයි මෙසේ මහ බෝසතාණෝ කපුටුවාට අවවාද කොට ගොදුරු කන්නාහු තන බිජු අනුභව කෙරෙති. බෝධිසත්වයන් ගොදුරු අනුභව කරන වේලෙහි කපුටුවා ගොස් ගොම පිඩක් පෙරලා පනුවන් අවුලාකා බඩ පුරාගෙන බෝධිසත්වයන් සමීපයට අවුත් ස්වාමීනි නුඹ වහන්සේ ඊතා බොහෝ වේලක් ගොදුරු අනුභව කරන සේක. බොහෝ කොට කෑම යහපත් නොවන්නේ වේදැයි කියා බෝධිසත්වයන් හා සමග ඇවිද ගොදුරු අනුභව කොට සවස් වේලේ අවුත් මුළු තැන් ගෙයි වෙසෙයි. ඉක්බිත්තෙන් එක් දවසක් සිටානන්ට බොහෝ මත්ස්‍ය මාංශ ගෙනාවාහුය. අරක්කැමියා ඒ මත්ස්‍ය මාංශ ඇරගෙන මුළු තැන් ගෙයි ඒ තැන එල්වා තිබුයේ. කපුටුවා ඒ දැක ලෝභ උපදවා සෙට ගොදුරු බිමට නොගොස් මා විසින් මේ මත්ස්‍ය මාංශ කෑ යුතුයැයි රාත්‍රියෙහි තතන තතනා කෙඳිරි ගාමින් වැදහොත්තේය. දෙවෙනි දවස් බෝධිසත්වයෝ ගොදුරු පිණිස යන තැනැත්තේ වර යහළු කපුටුවයි කිවූය. ස්වාමීනි නුඹ වහන්සේ ගිය මැනව මට බඩ රුජාවෙක් වී කීය. එබස් ඇසෝ මහ බෝධිසත්වයෝ කියන්නෝ සබඳ කපුටුවන්ට බඩ රුජාවෙක් නම් කිසි කලෙකත් නොවූ විරූය. රාත්‍රියේ තුන් යමින් එකී යාමක මූර්ඡා වෙති. ගිතෙල් ගැලූ පහන් කඩක් ගිලූ කල ඒ කපුටුවන්ට මද ඇසිල්ලක තෘප්ති නිවාරණය වෙයි. බඩ පිරෙයි. තෝ මත්ස්‍ය මාංශ කනු කැමැත්තෙහි වන මනුෂ්‍යයන් විසින් අනුභව කටයුත්ත තොපට ගෝචර නොවෙයි. තොපට අනුභව කරන්ට නුසුදුසුය. මෙබන්දක් නොකර මාහා සමග ගොදුරු පිණිස වරයි කිවූය. යා නොහිමි ස්වාමීනි කී කල්හි එසේ වී නම් තාකල නොකටයුත්තෙන් තෝම ප්‍රකාශ වන්නෙහි වේද ලෝභ වසඟයට නොපැමිණ අප්‍රමාදව වාසය කරවැයි. කපුටුවාට අවවාද කොට බෝධිසත්වයෝ ගොදුරු කන්ට ගියෝය. එකල අරක්කැමියානේක ප්‍රකාර වූ මත්ස්‍ය මාංශ විකෘතිය පිස තබා උණුසුම් නික්මෙන පිණිස බඳුන් මදක් කැර මස් රස වහන්නා වූ මුඩම බඳුන් මත්තේ තබාගෙන් නික්ම ගඩා පිසිමින් සිටියේය. එකෙනෙහි කපුටුවා පැසින් හිස ඔසවා මුළු තැන්ගෙය ඈත මෑත බලන්නේ. අරක්කැමියාගෙන් නික්මුණු නියා දැන මේ වූ කලීදෙන් මාගේ මනදොළ පුරා මස් අනුභව කරන්ට කල නිමෙක් කිමෙක්ද. මම මහත් මසක් අනුභව කරම්ද නොහොත් සුණු මසක් අනුභව කරම්දැයි සිතා සුණු වූ මසකින් නම් වහා කුස පුරවා ගත නොහැක්කේය.
මහත්මස් කැටියක් ගෙනවොත් පැස තබාගෙන කකා වැදහෝමි පැසින් උඩනගී මස් රස වහන මුඩම මත්තේම උන්නේය. ඔහුගේ හිඳීමෙන්නේ මුඩම කිලිකිලී යන අනුකරණයෙන් ශබ්ද පැවැත්තේය. අරක් කැමියායේ මුඩම අඬා ගිය අඬ අසා මේ කිමෙක්තෝ හෝයි ගෙටවන් තැනැත්තේ කපුටුවා දැක මේ දුෂ්ට කපුටුවා මා විසින් සිටානන් වහන්සේට සකස් කොට පිසතුබූ මස් අනුභව කරනු කැමැත්තේය. මම වූ කලේ සිටානන් වහන්සේ නිසා ජීවත් වෙමි මේ අඥානයා නිසා ජීවත් නොවෙමි. එසේ හේයින් මට මොහුගෙන් ප්‍රයෝජන කිම්දැයි දොරවසා කපුටුවා අල්වාගෙන සකල ශරීරය පත් උදුරා අලුත් ඉඟුරු ලුණුදුරු මිරිස් ආදී වූ කුළු බඩු අඹරා ඇඹුල් මෝරේ කලාන්දු කොට ඔහුගේ සකල ශරීරයෙහි ගල්වා ඒ කපුටුවා පැසට දැමුයේය. කපුටුවා මහත් වූ දුක්ඛ වේදනාවෙන් මඩනා ලදුව තතනමින් කෙඳිරි ගගා වැදහොත්තේය. බෝධිසත්වයෝ සවස් වේලේ අවුත් ඒ වෙසණට පැමිණි තැනැත්තවුන් දැක ලොල් වූ කපුටුව මා කීවා නොකොට තාගේ ලෝභය නිසා මහත් වූ දුකට පැමිණියෙහි වේදැයි කියා දැන් මාත් මෙතන වසන්ට නොපිළිවනැයි මහ බෝසතාණෝ අනික් තැනකට ගියෝය. කපුටුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය. එකල්හි අරක් කැමියා ඔහු පැසින්ගෙන කසල ගොඩට දැමීය. ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේ මහනතෝ ලොල් වූයේ දැන් මතු නොවෙයි. පෙරත් ලොල් වූයෙහිය. තාගේ ලොල් බව නිසා නුවණැත්තෝ තමන් වසන තැනින් පිරිහි ගියෝ වේදැයි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා. චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍යයාගේ කෙළවර ඒ ලොල් මහණ අනාගාමි පෙළෙහි පිහිටියේය. සර්වඥයන් වහන්සේ පූර්වාපර සංධි ගලපා මේ කපෝත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කපුටුවා නම් දැන් මේ ලොල් වූ භික්ෂුය. එසමයෙහි පරවිව උපන්නෙම් තිලෝගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. සාදු සාදු සාදු. යෝ අත්ථ කාමස්ස හිතානුකම්පිනෝ ඕ අජ්ජමානෝ න කරෝති සාසනං කපෝත කස්ස වචනං අකත්තා අමිත්ත හත්තත්ථ ගතෝව සේතිති. වැඩ කැමැතිව හිතවත්ව අනුකම්පා කරන්නහුගේ වචනය අවවාද කරනු ලබන්නේ නමුදු යමෙක් නොකරයිද පරවියාගේ වචනය නොකොට සතුරන් අතට පැමිණ ශෝක කරයි. කපෝත ජාතකයේ සඳහන් ගාථාරත්නයයි මේ ජාතකය. කපෝත ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා ලෝභී භික්ෂුවක් මුල් කරගෙන. මේ භික්ෂුවගේ ලෝභිකම ප්‍රකට කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළා. කාමයට ගිජවීම, ලොල්වීම, එහි ආදීනව පෙන්වීම පිණිස බුදුරජාණන් වහන්සේ මෙනම් මේ ජාතක කතාව දේශනා කළේ. අපි විවිධ ජාතක කතාවල මේ කාමයන්ගේ ආදීනව විවිධ අවස්ථාවලදී කතා කළා. මේ කාමයේ පිළිබඳව ධර්මයේ අප්‍රමාණ දේශනා කරුණු තිබෙනවා. ඉතින් අපි ඉන්න මට්ටමින් අපේ සිතේ හටගන්න
කාමයන් කෙරෙහි ගිජුකම දිරු කරගන්නට මේ ජාතක කතා කොට උපකාර වෙනවා. මොකද අපේ පරමාර්ථය තමයි බෞද්ධ වශයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නිවනින් සැනසීම. මේ නිවන තුළ තණ්හාව ක්ෂය කරන්නට, තණ්හාව දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අපේ සිතේ පවතින තණ්හාව. ඉතින් මේ තණ්හාව දුරු කරන්නට නම් ක්‍රමානුකූලව වැඩපිළිවෙලකින් ඒ කාමය දුරු කිරීම, කාම තණ්හාව, කාමයන් පිළිබඳ ඇලීම, ගිජුකම, ඒවට තිබෙන ආසාව දුරු කරගන්න ඕනේ. මේක හදිසියේ එකපාරට අපිට අතහරින්න ඕනි කියලා හිතුව පමණින් සිතේ කාමයේ අතහරින්න බෑ. ඉස්සරහා ඒක අපි ගුණධම් පුරුදු කරලා ක්‍රමානුකූලව සිතෙන් දුරවන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ ඕනම දෙයක ඉස්සරලා ගොරෝසු පැත්ත තමයි ඉවත් කරන්නේ. යම් කොටයකින් හෝ යම් දෙයකින් ලස්සන කැටයමක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන කෙනා ඒ කොටේ ඉස්සරලා ක්‍රමානුකූලව එහි තිබෙන බර කොටස්, රළු කොටස්, ගොරෝසු කොටස් ඉවත් කරලා Tamanට අවශ්‍ය පරිදි රූපය මතු කරගෙන ඊට පස්සේ තමයි සියුම් මේ කැටයම ඔය නිර්මාණය කරන්නේ. හදිස්සියට සම්පූර්ණ රළු ගොරෝසු කොටය අරගෙන ඒකෙන් එකපාරට රූපේ මතු කරන්න බෑ. ටික ටික බර කොටස් ඉවත් කර කර යන්නට ඕනේ. ඒ වගේ අපේ හිතේ රාගය, ඇලීම, එහි තිබෙන රළු ගොරෝසු ස්වභාවය ඉතින් පුංචි පුංචි දේවල් වලින් දුරු කර ගන්න ඕනේ. අපි දන් දෙන්නේ, ඉබඳු නොයෙක් පින්කම් කරන්නේ ඒ කාමයේ අතහරින්නයි. නික්කම්මේ හිතේ පුරුදු කර ගැනීම පිණිස. ඉතින් මේ ජාතක කතාවෙත් සඳහන් වෙනවනේ කෑදරකම, බලවත් විජුකම, ආසාව විනාශයට හේතු වුණා කියන එක. ඒ එක භික්ෂුවක් තාම ලොල් තමන්ගේ සිව්පසයට, විශේෂයෙන් භික්ෂුවක් හැටියට නම් චීවරාදී සිව්පසයෙන් ලොල් වෙන්නේ. ඒ ප්‍රශංසාදීට ලොල් වෙනවා. ඊළඟට කුලයා කෙරෙහි, පිරිස් කෙරෙහි ඇලිලා ගැලිලා වාසය කරනවා. මේ වගේ දේවල් වලට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගේ ලෝලත්වය මුල් කරගෙන කපෝත ජාතකයේ දේශනා කළා. පෙර භවයකත් මේ භික්ෂුවම කපුටුවෙක් වෙලා ඉපදිලා මාංශය කෙරෙහි ලොල් වෙලා තමන්ගේ ජීවිතය විනාශ කරගත්තා. ඒ බෝසත් පරවියා දුන්න අවවාද පිළිගත්තෙත් නෑ. හිතානුකම්පාවෙන් අවවාද කළා, ඔබ මේ මිනිස්සුන්ගේ ආහාරයට ගිජු වෙන්න එපා. ඒකට ආශා කරන්න එපා. ඒකෙන් ඔබට අනර්ථයක් වෙනවා කියලා අවවාද කළා. ඉතින් තමන්ගේ හිතේ තිබිච්ච ආශාව, ඒකට තිබිච්ච බලවත් ඕනෑකම, ගිජුකම නිසා අවවාදේ පිළිගත්තේ නැහැ. සිටු නිවසේ සකස් කරලා තිබුණු මත්ස්‍ය ව්‍යංජනයෙන් හොරා කන්න සූදානම් වුණා. ඉතින් ඒ අරක් කැමියට අහු වෙලා මරණයට පත් කළා. කාමයේහි ආදීනව ඊටාම හොඳට මේ ජාතක කතාවෙන් අපට පේනවා. ඉතින් ওই බඳු විනිතර මතක් කරන දෙයක් නේ. ඒ කපුටා විතරක් නෙමෙයි, අපි සංසාරේ කපුට වෙලා මේ නොයෙක් කෑම වලට ගිජු වෙලා ආශා වෙලා කොච්චර දුක් විඳලා තියෙනවද මේ සංසාරේ. ඒවට ආශාවෙන් දන් දෙන්නේ නැතුව, පරිත්‍යාග කරන්නේ නැතුව, කන්න නැතුව සංසාරේ අපි ඉඳලා තියෙනවා. ඒ දන් නොදීම නිසා. අනිත් අයගේ ආහාර වළක්වලා, එක්ක දන් නොදීම නිසා හෝ අනිත් අයගේ ආහාර වේල නැති කරලා හරි, සංසාරේ දානීයට නිග්‍රහ කරලා හරි, ප්‍රේතව කන්න නැතුව අවුරුදු කෝටි ගණන් ඉඳලා තියෙන බඩගින්නේ. අද අපට එක වේලක් ආහාර ටිකක් ලැබෙන්නේ නැති වෙනකොට දැනෙන දුක කොච්චරද? කියන්න අමාරු නේ. දුක වුණත් අපට දවසක් වේලක් දෙකක් නොකා හිටියොත්, අසේපෙනීපයක් නැතුව ශරීරය හොඳට සුවෙන් තියෙන අවස්ථාවක අපි ආහාර නොගෙන හිටියොත් ඒකේ දුක වේලක් අපට අතහැරුණොත් කොච්චර වෙහසක්, පීඩාවක්, අපහසුාවක් අපට දැනෙනවද? එහෙමනම් පෙරේත ලෝකයක ප්‍රේත ලෝකවල ඉපදිලා අවුරුදු එකක්ද දෙකක්ද නෑනේ, අවුරුදු 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, කල්ප ගණන්. එච්චර දීර්ඝ කාලයක් අපි කුසගින්නේ ඉඳලා තියෙනවා. අවුරුදු 100 ගණන් කුසගින්න නැමැති දුක දරලා තියෙනවා. අවුරුදු දහස් ගාන එක දිගට කුසගින්න නැමැති දුක දරලා තියෙනවා සංසාරේ. අවුරුදු ලක්ෂ ගණනක් අපි ඒ දුක දරලා තියෙන එක දිගට. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ඒ දුක දරලා තියෙනවා.
අනන්ත කාලයක් වර්ෂ වශයෙන් කියන්න බැරි අසීමිත කාල පරිච්ඡේද අපි සංසාරේ කුසගින්නේ එකම ආත්ම භාවයක් තුල දුක් විඳලා තියෙනවා. പ്രേත භවවල. තිරිසන් ලෝකේ ඉපදුනහම ආහාර ටිකක් කොච්චර අපහසුයෙන්ද හොයාගන්නේ. ඉතින් අපිට පේනවා නැතන් සතුන් දින ගණනාවක් निराහාරව ඉඳලා තමයි ආහාරයක් හොයාගන්නේ. මොකද ඒ ආහාරයවත් Tamanට ඕන විදිහට පරිභෝග කරන්න බෑ. දැන් අපිට පේනවා ඇතම් සත්තු හැංගිලා ඉඳලා Tamanට අවශ්‍ය කරන ගොදුර අල්ල ගන්නවා. හැබැයි මේ ගොදුර ගන්න එළියට එන්න වෙනවා. එළියට එනකොට Taman ගොදුර අල්ලලා බඩපුරව ගන්නකොට වෙනස් සතෙක් ඇවිල්ලා Taman ගොදුරු කර ගන්නවා. මනම් කොච්චර ජීවිත බයකින්ද ආහාර ටික හොයාගන්නේ. ඒතර කුසගේ ඉන්නේ හිටපු වාර අනන්තයි අප්‍රමාණයි. මේ ජීවිතේ එක වේලක් බඩගින්නකොට අපට ගොඩාක් දුක් දැනෙනවා. ගොඩාක් චිත්ත පීඩා එනවා. ගොඩාක් කායික වෙහෙසක් දැනෙනවා. බය ඇති වෙන ආහාර ටික හොයාගන්න බැරි වෙයිද කියලා. දැන් මේ කාලේ කයම ආහාර හිදයක් ලංකාවේ ඇති වෙයි කියලා මිනිස්සු කොච්චර බය වෙනවද? තමන් ගෙවල් වලට ආහාර ගෙනත් තියා ගන්නවා, නොඒ ක්‍රම වලින් ඒවට උපක්‍රම යොදනවා, තරහ ඇති කර ගන්නවා, වෛර ඇති කර ගන්නවා. ඒව නිසා මිනිස්සු නොඑක් අය කෙරෙහි ද්වේෂයෙන් වැඩ කරනවා. එතකොට මේ ආහාර හොයා ගැනීම දුකනේ. ඒ එහෙමනම් එච්චර අපහසුයි හොයාගන්න. එහෙනම් මේ ආහාරයේ ගිජුකම ආසාව තණ්හාව දුරු කරලා නිවන් අවබෝධ කරගත්තොත් ওই දුකින් අපට මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර වේවා ආසා කරන දේ ලබා ගැනීමෙන් දුකින් මිදෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. විඳලා සතුට වෙලා කාලා බීලා විනෝද වෙලා මේ දුකින් මිදෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක එපා කියන්නේ කවදාවත්. ඒ නිසා වැඩ කැමැති සත්පුරුෂෝ වූ බුදුරජාණන් වහන්සේලා නොයෙක් ක්‍රම වලින් මේ කාමීහි ආදීනව අපට දේශනා කළ තියෙනවා. ඉතින් ගිහි පින්නතුන් වශයෙන් ඔබ ඉන්න ස්වභාවයෙන් කාමය අතහරින්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට අපි කාමයේ අතහරින්නේ කාමයට එක්ක ගැටිලා නෙවෙයි. කාමයේ අතහරින්නේ කාමයට ගිජු වෙලත් නෙවෙයි. කාමේ පා කියලා පංචකාමයන්ගෙන් ජීවිතෙන් කොහාට හරි සැඟවිලා මේ කාම සම්පත් මට ආශ්‍රය කරන්න බෑ. මේ වගේ මගේ හිතේ කෙලෙස් ඇති වෙනවා කියලා කාමයේ එහෙම අතහරින්නත් බෑ. මේක අවබෝධ කරලා මයි දුරු කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භෝග කියන සූත්‍රයේදී. අංගුත්තර නිකායේ දසක නිපාතේ කාම භෝගී සූත්‍රයේදී අනාථපිණ්ඩික සිටුතුමාට ගෘහපතිතුමාට දේශනා කරන මේ ලෝකේ පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ 10 දෙනා මේ වෙලාවේ සිහිපත් කරන්නේ මේ අවසානම පුද්ගලයාගෙන සිහිපත් කරන ඔබට ඔබේ ජීවිතය තුළ කොහොමද මේ කාමය පරිභෝග කරන්නේ කියන එක. ගුණධර්ම තුළ පිහිටලා. తත්‍ර ගහපති ව්‍යායන් කාමභෝගේ ධම්මේන භෝගේ පරියේසති අසාහසේන. එනම් ඔබ ඉස්සරලාම කරන්න ඕනි තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන සම්පත් ටික හොයා ගන්න ඕනේ. කාම සම්පත් ටික. මිල මුදල්, ආහාර ටික, ඇඳුම් පැළඳුම් ටික, ගෙදර දොර වෙනත් සියලු ලොකු කුඩා අවශ්‍යතාවයන් සම්පාදනය කර ගන්න ඕනේ. එතකොට ඔබ ඒ කල යුත්තේ පළමු කොට සීලයක පිහිටලා. ධම්මේන භෝගේ පරියේසිත. භෝග හොයන්න ඕනේ ධර්මයෙන්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ගිහි කෙනෙක් තමන්ගේ සම්පත් හොයාගන්නේ ක්‍රමේදී දේශනා කළේ වැරදි කරුණු 5ක් රැකියා වෙළඳාම් 5කින් තොර වෙලා ධනෙ උපයා ගන්න ඕනේ. වසවිස වෙළඳාම, අවියාවිද වෙළඳාම, මත්පැන් වෙළඳාම, මස් මාංශ වෙළඳාම, මස් මාංශ පිණිස සතුන් වෙළඳාම කියන මෙන්න මේ වෙළඳාම් 5න් ඔබ වැළකීච්ච කෙනෙක් වෙන්න ඕන. ධර්මයෙන් ධන වෙන කෙනෙක්. ඊළඟට නොඑක් වංචනික ක්‍රම වලින් ධනෙ නොසොයන කෙනෙක් වෙන්න ඕන. සොරකමින් වංචනිකව අන් අය රැවටීමෙන් වෙළඳාමේදී තුලා කූට මාන කූට මැනීම් කිරීම ආදී දේවල් වලින් වංචා කිරීම වචන වලින් මිනිස්සු රැවටීම ආදී වැරදි ක්‍රම වලින් ධනෙ නොසොයන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔබ සිල්වත් කෙනෙක්. එහෙම කරන්නේ නැත්නම් එතකොට ධර්මයෙන් භෝග සොයන කෙනෙක් වෙනවා. ධර්මානුකූලවයි භෝග සොයන්නේ. අසාහසේන සැහැසි වෙන්නෙත් නෑ. එතකොට දරුණු හොර මැරකම් කරනවනේ සමහර අය. කියන්නේ සැහැසි වැඩ කරනවා.
මිනිස්සු මරනවා, ගම් පහරනවා, මම් පහරනවා, නොයේ දරුණු ක්‍රියා කරලා සැහැසිව ධනෙ උපය ගන්නවා. ඒතර ඔබ ධනෙ උපයගත්ත යුත්තේ සැහැසිකමින් නෙවෙයි. එමනම් සත්පුරුෂ වූ ආර්ය මාර්ගයේ යන තථාගත ශ්‍රාවකයෙක් වුණ ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට නම් ධනෙ උපයා ගන්නේ. ඔබ එතනම සිල්වත් තාම උතුම් කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෝහාන් කෙනා තුළ පවතින ඒ සීලයේ පරිපූර්ණ සීලයක් වෙන්න මනාව පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. සෝහාන් පුද්ගලයා. එතකොට ඔබ සෝහාන් නොවුනත් ඒ සීලය පිරිසිදුව ආරක්ෂා කරනවා. එතකොට ඔබ සැහැසිකම් කරන්නේ, දරුණුකම් කරන්නේ, අධර්මයෙන් කටයුතු කරන්නේ කියන්නේ ඔබේ සිත තුළ පවතින්නේම ධර්මානුකූලව කාටවත් හිංසාවක්, පීඩාවක්, දුකක්, වෙහෙසක්, වෛරයක්, බයක් නොදී අන් අය කෙරෙහි තාම හොඳ සිතකින් මෛත්‍රී කරුණා සහගත සිතක් පවත්වන ඔබ හොඳ කෙනෙක්. ඊළඟට ඒ ධනෙ උපයන්නේ කුමක් පිණිසද? තමන්ගේ සහ තමන්ගේ පවුලේ සියලු දෙනාගේ සැප විහරණය පිණිස. තමන්ගේ අම්මා තාත්තා සතුටින් තියන්න, තමන්ගේ බිරිඳ දරුවෝ සතුටින් තියන්න, මගේ නෑදෑයෝ සැපවත් කරන්න, මගේ හිතවතුන් මිත්‍රයන් අසල්වාසීන් මං සැපවත් කරන්න ඕනේ කියන උදාර සත්පුරුෂ උතුම් චේතනාවක් පෙරදරි කරගෙන. එතකොට ඔබ ධනෙ උපයන වෙලාවේදී පවා ඔබගේ චේතනා එක පැත්තකින් පවත්වන සීලය තුල බය ලැජ්ජාව ඇති කරගෙන මගේ කය වචනෙන් වරදක් නොවේවා කියන උතුම් අදහස ඇති කරගෙන සීලයක පිහිටලයි ඔබ ධනෙ උපයන වෙලාවෙත් උපයන්නේ. ඊළඟට මම මේ ධනෙ උපයන්නේ මට සහ මගේ සියලු දෙනාටත් දානාදී පින්කම් කිරීම පිණිසත් ආදී වශයෙන් එබඳු උදාර පරමාර්ථයක් වෙනුවෙන් කියන උතුම් චේතනාව. එතකොට ඔබ ධනෙ උපයන වෙලාවේ ඒ රැකියාවන් ඊටාම ධාර්මිකව කරනවා වගේම අවංකව කරනවා වගේම කාලය සහ ඒ ආයතනය වැඩ කරනකොට ඒ ආයතනයේ සම්පත් ආරක්ෂා කරමින් ඒ ආයතනයේට තමන්ගෙන් වෙන්නට ඕනි කාලය උපරිමයෙන් කැප කරමින් තමන්ගේ ශ්‍රමය අවංකව කැප කරමින් තමන්ගේ වෙන්නට ඕනි යුතුයකම වගකීම තේරුම් අරගෙන අවංකවම රැකියාව කරන කෙනෙක් වෙනවා. එතකොට ඔබ ඒ තුළ මේ ජීවිතයේ උසස් සැපයක් විඳින්න තමයි ඔබේ රැකියාව පවා කරන්නේ. අසහනෙන්, දුකෙන්, පීඩාවෙන්, බයෙන් තමන් කරපු වැරදි අහුවෙයි, අන් අය දැනගනීවි ආදි වශයෙන් සිතා නෙවෙයි. තමන්ගේ වේලාවට වැඩ නොකිරීම නිසා හිතේ ලාභයක් ලැබුණත් වංචනික බව හිත දන්න නිසා හිතේ දුක තියෙනවා. මොකද අපි දන්නවනේ වැරදි කරලා සැඟවෙන්න තැනක් නැහැ කියලා මේ ලෝකේ බුදුහාමුදුරු දේශනා කරනවා. මේ සැඟවෙන්න තැනක් නැහැ කියන්නේ තමන්ගේ හිත දන්නවා ඇත්තමද. ඒ නිසා මේ කර්ම විපාක දෙන්නේ හිත විසින්නේ. අපිට කර්ම විපාක දෙන්න තියෙනවා නම් ඒක හිත විසින් අවශ්‍ය තැනට අපි යොදවනවා. අපි අනිත් අයගෙන් සැඟවිලා ඉන්න අපි උත්සාහ කළාට අපේ චේතනා සකස් කරලා දෙනවා. අපි සුදුසු පරිදි ඒ තැනට ගිහිල්ලා ඒ කර්ම විපාක ඉස්මතු කරලා දුක් විපාක ලබා දෙන්න. ඒ නිසා සැඟවෙන්න බෑ. හිතින් කරපු දේ නිසා. මොකද කර්ම විපාක කවුරුත් කරන එකක්, විඳවන එකක්, දෙන එකක් නෙවෙයි. Taman හිතලා කරනවත් නෙවෙයි, විපාක විඳවනවත් නෙවෙයි. කර්ම විපාක හේතුඵල ධමයක්. ඊට අදාළ හේතු ටික සකස් වෙනකොට සුදුසු පරිසරයේ ගුණ නැගිලා දෙනවා ඒ චේතනාව විසින්ම. ඒ නිසා අපේ ධර්මානුකූලව රැකියාවක් කරන කෙනා මේ ජීවිතේම සැපයක් විඳින ධාර්මිකකම තුල. උදාහරණ එක දේශනා කළානේ ධනෙ උපයන කෙනා ගිහි ජීවිතයක් තුල නිවැරදිව ධනෙ උපයන කෙනා අනවජ්‍ය සැපය ලබනවා, අනවජ්‍ය සුඛ ලබනවා, නිවැරදිකමේ සැපය ලබනවා. පංචශීල රැකලා ධනෙ උපයන්නේ, දස කුසලයෙන් ධනෙ උපයන්නේ, කරුණා මෛත්‍රිය ආදී උතුම් සංකල්පනත් එක්ක ධනෙ උපයන්නේ, මෙලොව පරලොව විශ්වාස කරගෙනයි ධනෙ උපයන්නේ, ප්‍රයෝජනේ සලකලායි ධනෙ උපයන්නේ, කාමය වැඩි කරගන්න නෙවෙයි ධනෙ උපයන්නේ, කාමය අත්හැරීමේ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කිරීමේ උතුම් පිරිසුදු චේතනාවෙන් තමයි ඔබ ධනෙ උපයන්නේ. ඒත් එහෙම උපයන භෝගය ඒ ලැබිච්ච උතුම් ධනෙ අත්තානං සුඛේති පේනේති. තමන් සැපවත් කරනවා. ඒතකොට තමන් කියපන් තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා. හොඳට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, අවශ්‍ය කරන සැප සම්පත් තමන් විඳිනවා.
එපමණක් නෙවෙයි සංවිභජති පුඤ්ඤානි කරති. හොඳට බෙදනවා අවශ්‍ය තැන් වලට. තමන්ගේ ධනෙ මේ කොටස මේ කටයුතු සඳහා, මේ කොටස මේ කටයුතු සඳහා, මේ ධනෙ මගේ දෙමාපියෝ සතුටු කරන්න, මේ කොටස මගේ දූ දරුවෝ සතුටු කරන්න, මේ කොටසක් මම වෙන් කරන ඥාතීන් වෙනුවෙන්. ඒ වගේම තමයි කොටසක් වෙන් කරනවා පින් කරන්න. හැමදාම එයා පිනක් කරනවා තමන් උපේන ධනෙ. ඒක ශ්‍රමණක් බ්‍රාහ්මණීන් විශේෂ වෙන්න පුළුවන්. කිසියම් පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් ප්‍රයෝජනවත් අර්ථවත් දෙයක් වෙනුවෙන් තමන්ගේ ධනෙ වියදම් කරනවා. ඒතකොට අන්න ඒකේන ඒ බඳු ජීවිතයක් පින් කරනවා තමන්ගේ ධනෙ. තේච භෝගේ අගත්හිතෝ අමුච්චිතෝ. අන්න ඒ කොටස තමයි දැන් මේ කාමය ගිහි කෙනෙක් මොන මට්ටමින්ද අත්හරින්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. එකපාරට අත්හරින්න බෑ කියන එක අපි මුලින් සිහිපත් කළානේ. පංචශීල රකින්න එකෙන් කාමයේ යම් ප්‍රමාණයකට අත්හැරෙනවා. දන් දීමෙන් යම් ප්‍රමාණයකට අත්හැරෙනවා. පෝය පෙහෙවස් සමාදන් වීමෙන් යම් ප්‍රමාණයකට ගිහි කෙනෙක්ගේ කාමයන් අත්හැරෙනවා. ඒ මට්ටමින් ඒට අදාළ දේ හරියට ඒවා තේරුම් අරගෙන කළොත් කාමයේ අත්හැරීම තමයි හැම තැනකම කරන්නේ අපි. එතකොට මේ සූත්‍රයේ කාමභෝගී සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතේ අනාථපිණ්ඩික ගෘහපතිතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සඳහන් කරනවා ඔබ ධනය පරිභෝග කරනකොට භෝගේ අගත්ිතෝ නොබැඳිලා ඒකේ බැඳිලා ඇලුනේ ඊතා තදින් ඇලිලා නෙවෙයි අගත්ිතෝ කියන්නේ. ගත්ිත කියන්නේ බැඳෙනවා කියන්නේ. අගත්ිතෝ කියන්නේ නොබැඳුනා. දැඩිව බැඳෙනවා. කාමයට දැඩිව බැඳෙනවා. මගේම දේ කියලා හිත දැඩිව බැඳ ගන්නවා. මගේමයි මේක. මේක මටමයි අයිති. දැන් තමන්ගේ දරුවා සමහර දෙමාපියෝ ඉන්නවා අධික ලෙස බැඳෙනවා. සෙනෙහස තියෙන්න ඕනේ දරුවා. කරුණා මෛත්‍රියෙන් අධික ලෙස බැඳෙනවා. එතකොට පුංචි දෙයක් වුණත් මොකද වෙන්නේ? තමන්ගේ දරුවා කියලා ලොකු දුක් වෙන්න පටන් ගන්නවා. අනිත් අයත් එක්ක ගැටෙනවා. දරුවාට කවුරු හරි හිංසාවක් කළොත් අධික ලෙස අනිත් අයත් එක්ක ගැටෙනවා. එතකොට දරුවාට එන දුකයි අනිත් අයට එන දුකයි දෙකම එකක් කියලා තේරුම් ගත්ත කෙනා අනිත් අයත් එක්කත් ගැටෙන්නේ නෑ. ඊළඟට දරුවාට කවුරු හරි හිංසාවක් කරනොත් එයා හේතුඵල ධහමට දානවා. මේ දරුවාට මේ හිංසාව ආවේ එයා පෙර කර්මයක් කරලා තියෙනවා. කාට හරි හිංසා කළා මේක ලැබුවේ ඒ නිසා කියලා එයා කර්ම න්‍යායයට දාලා ඒක බලනවා. එහෙම නැත්නම් බලනවා මට මේ දරුවෝ සදාකාලිකව තියාගන්න බෑනේ. මේ දරුවාගේ රූපේ වෙනස් වෙනවනේ, ලෙඩ වෙනවනේ, වයසට යනවනේ, ජරාවටපත් වෙනවනේ, මරණයටපත් වෙනවනේ. සදාකාලික නැහැනේ බුදුහාමුදුරු දේශනා කරන සතර මහා දාසකෝ මේ රූපය ස්ථිර නැහැනේ, අනිස්ථිරයි, කැඩෙන එකක් නේ, බිඳෙන එකක් නේ, වෙනස් වෙලා යන එකක් නේ කියලා නුවණක් පාවිච්චි කරලත් එයාට ඒ තමන්ගේ හිතේන ඒ තමන්ගේ කාම වස්තුව කෙරෙහි දරුවා කෙරෙහි සෙනෙහස අඩු කරගන්නවා. අතහරිනවා නෙවෙයි ඒවා තුළ ගතිත දැඩි ලෙස බැඳිච්ච බව අතහර ගන්නවා කියන්නේ. එතකොට එහෙම දරුවෝ කෙරෙහි වේවා වෙන යම් දෙයක් කෙරෙහි වුණත් ඒකේ ස්වභාවය අපි කල්පනා කරනවා. මේ ක්‍රම වලින් ඊළඟට මගේ කියලා ගත්තාට මේ දරුවා මගේ කියන එක මගේ හිතේ තියෙන දෙයක් මිසක් ඇත්තටම අයිතියක් නෙවෙයි. ඒ අයිතිය අපි හිතින් හදාගත් එකක් මිසක් සැබෑම අයිතියක් නෙවෙයි. මේක වෙනස් වෙලා යන ස්වභාවයි ඒක. මේ වෙනස් වෙනවා කියන එක අපට ධර්මයේ තුලින් ගැඹුරුම දැන නෙවෙයි සාමාන්‍යයෙන් වුණත් අපිට තේරෙනවනේ. මේ දරුවෝ සමහරවිට වෙනස් වෙනවා. යාගේ සිතුවිලි වෙනස් වෙනවා. සමහරවිට අපි දෙන අවවාදයක්වත් පිළිගන්නේ නැහැ. සමහරවිට අපි කොච්චර ආදරෙන් සෙනෙහසින් සකස් කළත් දරුවෝ දෙමාපියන්ගේ වචනේ පිළිගන්නේ නැති වෙලාවක් වෙනවා. මොකද එයාගේ සිතේලි අදහස් හැඟීම් එන්නේ යා සංසාරේ තමන්ගේ හිත යම් ක්‍රමයකට පැවැත්වී ඊට අනුරූපයි. මේ මගේ අම්මා තාත්තා කියලා අපි ධර්මයේ තුලින් යම් හික්මීමක් සහ සංවරකමක් දෙමාපියන් කෙරෙහි ගෞරවයක්, වැඩිහිටියෝ කෙරෙහි ගෞරවයක් අපේ දරුවෝගේ සිත්වල සහ මනුස්ස වර්ගයා තුළ එහෙම ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ කෙනාට ආවේනික ගති ලක්ෂණ සංසාරයෙන් පුරුදු කරමු ආපු ස්වභාවයන් තියෙනවා. අපිට ඒවා වෙනස් කරගන්න බෑ. මගේ දරුවා වුණා කියලා දරුවාගේ කර්ම, කෙලෙස්, තණ්හාව ආදී ඒ මානසික ස්වභාව ගොඩාක් තියෙනවා අපට නොපෙනෙන. ඒවා අපට වෙනස් කරන්න බෑ. එයාට ආවේනික රටාවක්. එයාගේ ජීවිතේ මොන විදිහටද පවතන්නේ කියලා අපිට කියන්න බෑ. මොන විදිහට අධ්‍යාපනය ලබන්නේ, මොන මට්ටමක ඉගෙන ගන්නවද, මොන විදිහට රැකියාවක් කරන්නේ, මොන වගේ රැකියාවක්ද කරන්නේ, ආවහ විවාහ කටයුතු කොහොමද වෙන්නේ ආදි වශයෙන් එයා අපිට සලකයිද නොසලකයිද ඒවා කක්වත් අපිට කියන්න බෑ. ඒ මොකද අපි පාවිච්චි කරන
මේ සියලුම ලෝකයේ දේවල් අපේ කියලා මගේ කියලා ගන්න හැම දෙයකම බුදුහාමුදුරු දේශනා කළ අනිත්‍ය බවක් තියෙනවා. මේ නිට්ටය නැති බවක් වෙනස් වෙන බවක් තියෙනවා හැම වෙලාවෙම. ඒකේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. හැම වෙලාවෙම දුක උපද්දවල දෙන ස්වභාවයක් තියෙනවා අපි ගන්න කාමවස්තුව. ඊළඟට අනාත්ම ලක්ෂණයක් තියෙනවා අපේ වසඟේ පවත්වා ගන්න බෑ. අපිට මගේ කියලා අපේ කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අපේ සිතුවිලි වල සිතේ එහෙම අදහසක් තිබුණාට ඇත්තටම දේවල් වල එහෙම ස්වභාවයක් නැහැ. ඒ නිසා මේ නොයෙක් ක්‍රම වලින් කල්පනා කරලා අපි ධර්මානුකූලව උතුම් නෙක්ඛර්මයට අදාළ සිතුවිලි පුරුදු කරලා අගතිතෝ දැඩිව බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. උදාහරණ දේශනා කරන මේ ගිහි පින්නතුන්ට රෝගේ අගතිතෝ තමන්ගේ සම්පත් කෙරෙහි දැඩිව නොඇලී. අමුච්චිතෝ මුලා වෙන්නේ නැහැ හිත. සිහි මුලා කරගන්නේ නැහැ. ඒ කියන්නේ අපි සිහි මුලා කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ සම්පත් පරිභෝග කරනකොට අධික කාමයෙන් ඒවට ඇලී ඉන්නෙත් නැහැ. මුලා වෙනවා කාමයට ගියපම ඒකෙදී. විඳින්න ගියපම සිහි මුලා වෙනවා ප්‍රමාණය දැනගන්න බෑ. සීමාව දන්නේ නැහැ. පරිහරණය කළ යුතු ආකාරය දන්නේ නැහැ. අවස්ථාව තේරුම් ගන්න බෑ. කාමයේ පරිභෝග කරනකොට. ඒ නිසා මුලා වෙන්න බෑ එහෙම. සිහිය තියෙන්න ඕනේ. තමන් ආහාර ටික ගන්න වෙලාවේ පවා යම් ප්‍රමාණයකට අපිට සිහියක් තියෙන්න ඕනේ. සංවරකමක් තියෙන්න ඕනේ. එතකොට එක පැත්තකින් ගිජු නොවී ඒ තමන්ගේ කාමයේ පරිහරණය කරන සිහිය තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒ කාම නිසාම දේශයෙන් පිරිහින් නැති වෙන මට්ටමට තමන්ගේ හිත පවත්වා ගන්න ඕනේ. දේශය නිසා තවත් කෙනෙකුට බනින්න, ගහන්න, හිංසාවක් කරන්න, වැරදි වැඩක් කරන්න හිත යොමු වෙන්න පුළුවන්. මේ කාමයෙන් මුලා වුණාම. ඒ කියන්නේ අපේ ලෝකේ අපිට නිතර පෙනෙන මේ ලෝකේ ප්‍රවෘත්තියක් අපි ඇහුවත් දෙයක් දැක්කත් ඇහුවත් කතා කරත් අපට අහන්න ලැබෙන්නේ මේ ගහන, කොටන, මරණ, විනාශ කරන රළු වචන වලින් නොඑක ආකාරයේ ස්වභාවයන් අපට පෙනෙන්නේ මේ කාමී මිනිස්සු දැන් ඉන්නේ මුලා වෙච්ච බවකින්. ධර්මයේ ඉක්මවා ගිහිල්ලා එහෙමනම් අන්න මුලා වුණා එතන. අනුජ්ජහස් පන්නු බැස ගන්නට හොඳ නැහැ හිතේ. කාමී දැඩිව හිත බැස ගන්න. ඒකේ තුලම ජීවිතය. කාමීන් තොර ජීවිතයක් නැහැ. කියන ස්වභාවයෙන්. එයාගේ අරමුණම ජීවත් වෙන්නේම කාමයේ. වෙනුවෙන් දරුවෝ වෙනුවෙන්, ගෙවල් වෙනුවෙන්, රණ්ඩදී මුතුමැණික් වෙනුවෙන්, සැප සම්පත් වෙනුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්. එයා. කියන්නේ ඉපදෙලා තියෙන්නේ මේ ටික කර කර ඉන්න. මේ මිනිස් වාසයෙන් ඉපදුනහම නොයෙක් ලෝකේ මිනිස් වර්ග ඉන්නවා, ජන කොටස් ඉන්නවා, ආගමික කොටස් ඉන්නවා. ඉතින් ඒ බොහෝ අයගේ අරමුණ තමයි මේ කාමයේ විඳින එක තමයි මනුස්ස ජීවිතයේ අරමුණ කියලා දකින්නේ. ඒ නිසා ඒ බඳු අය කාමයේ ගැන කතා කරනවා. ඒවා අගය කරනවා, ඒවා සොයන්න මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. සියලුම විෂයන් අධ්‍යාපනයේ, විද්‍යා, තාක්ෂණ, ඥාන හැම දෙයක්ම මේ සකස් වෙලා තියෙන්නේ කාමයට බැසගත් ස්වභාවයකින්. නමුත් අපිට තියෙනවා අපි ඊට වඩා උතුම් අරමුණක ඉන්න පිරිසක්. ඒ නිසා අපි කාමයේ බැසගන්නේ නැහැ. කාමයේ පරිභෝග කරනවා ජීවත් වීම පිණිස. සතුට සැනසෙල්ල පිණිස, සැපසේ ජීවත් වීම පිණිස. හැබැයි කාමයේ හිත උපදිලා තියෙන්නේ කාමයේ විඳ ඉන්න නෙවෙයි කියන එක දන්නවා බෞද්ධයා කියන කෙනා. කියන්නේ බුදුහාමුදුරුවෝ සරණ ගිය කෙනා මේ කාමයේ තියෙන්නේ අපි කාමයේ මනුස්ස ජීවිතයක් ලැබුණේ කාමයේ විඳින්න පංචකාම විඳින්න කියන අදහසකින් නෙවෙයි. යා කාමයේ පරිභෝග කරන්නේ කාමයේ ආදීනව දැක්ලා ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ඤති අන්න. එතකොට හිත බැස ගන්න නැතුව ආදීනව දකිමින් කාමයේ තියෙන ආදීනව පැත්ත. ඒක අපිට කොහොමද දුක් ඇති වෙන්නේ? මෙලෝ සම්පත් කාම සම්පත් හොයන්න විඳින දුක, ඒ සොයාගත්ත දේ ආරක්ෂා කරගන්න විදින දුක, ආරක්ෂා කරගන්න හැදුවත් ආරක්ෂා කරගන්න බැරිකම නැමැති දුක, කොපමණ රැක්කත් ඒවා අපට අහිමි වෙන බව ආදී වශයෙන් මේකේ ආදීනයක් තියෙනවා. තමනක්නේ සතර පායට හමුනවන දුක ආදීනයක් ඒක. මේ කාමයේ නිසාමයි සත්‍ය බුදුහාම දේශනා කළා සතර පායට යන්නේ. මේ කාම තෘෂ්ණාව, කාම ගේදය, කාමයේ කෙරේ ඇලීම, ආසාව අතහැර ගන්න බැරි නිසාමයි සත්‍ය සතර පායට යන්නේ. එහෙනම් අපි කවුරුවත් තාම සතර පායෙන් මිදෙලා නැහැ. ඒ ආදීනව තියෙනවා. අපේ යම් දෙයක් මේ වෙලාවේ පරිභෝග කළොත්, අනුභව කළොත් අපි විසක් නම් කන්නේ ඒ විස කනකොට රසයි, රස කෑමක්, රස ආහාරයක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. කනකොට ඊටාම රසයි. හැබැයි අපි දන්නවා මේ වස කන්නේ නිසා ඒකාන්තයෙන්ම මරණය හෝ මරණ සමාන දුකකටපත් වෙන්න වෙනවා කියන එක දන්නවා. අන්න ඒ වගේ මේ පංචකාමයේ විඳිනකොට අපට මතු විපාක විඳින්න
හේතු සකස් වෙනවා සතර අපායේ. කාමයේ ස්වභාවය ඒකයි. ඒ නිසා ඔබ ගිහි පින්වතෙක් නමුත් ඔබ තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැන ඉඳලයි මේ කාමයන් පරිභෝග කළ යුතු වන්නේ. නිසා ආදීන දස්සාවි නිස්සරණ පඤ්ඤෝ. එයාගේ නුවණ තියනවා මේ කාමයෙන් නික්මෙන්නට ඕනි කියන එකක් එහෙම හිතන කෙනෙක්. මම මේ කාමයෙන් මිදෙන්න ඕනි කියන අදහස හිතේ තියෙනවා සහ ඒකට අදාළ වෙන විදිහට තමන්ගේ නුවණ සකස් කරගන්නවා. ඒකට ඒ කාමයෙන් මිදෙන්න අවශ්‍ය ප්‍රමාණයට ඒ ස්වභාවයෙන් තමන්ගේ නුවණ දියුණු කරන්න පුළුවන් තරම්. නුවණ දියුණු කරගන්නවා. ඒ ප්‍රඥාවෙන් එයා ඒ කාමයේ අතහරිනවා. නිස්සරණ පඤ්ඤෝ. අතහරින මානසිකත්වයකින් තමයි එයා ජීවත් වෙන්නේ කාමයේ. ඒ කියන්නේ කාමයේ අතහරිනවා කියන්නේ එතකොට එහෙනම් අපි මේ සූත්‍රයේ නැවත මේ සූත්‍රයේ අදහසට ගියොත් එහෙම කාමයේ පංචකාමයේ පරිභෝග නොකර ඉන්නවා කියන තැනකින් නෙවෙයි. තමන් සතුටින් සැපසේ සුවසේ ජීවත් වෙන්නේ නැහැ කියන එකක් නෙවෙයි අදහස් කරන්නේ. ඔබ ප්‍රායෝගිකව මුලින් ඒවා කෙරේ නොඇලී මුලා නොවි හිත කාමයේ බැස ගන්නට නොදී ඒකේ ආදීනව බලලා තමන්ගේ සිත නිවන පැත්තට හුරු කර පරිභෝග කරනවා. එතකොට ඔබට ඒ කරන පුහුණුව තුළ ඇති වෙන ආධ්‍යාත්මික දියුණුව, සීලයේ දියුණුව, සමාධියේ දියුණුව, ප්‍රඥාවේ දියුණුව ඔබ පුරුදු කරන මට්ටමේ ඔබ හිත වැඩෙනකොට, සිත දියුණු වෙනකොට ඔබට එතනින් එහාට තව හිත දියුණු කරලා කාමයේ උසස් ආකාරයෙන් අත්හරින ක්‍රම ප්‍රායෝගිකව තමන් තුළින් අත්හැරලා මිදීම දක්වා මේ ගමන යන්න පුළුවන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දක්වලා තියෙන ප්‍රමාණය ඔබ පිරිසුදු කරගන්න ඕනේ. ඉස්සරලම හොඳට. අයං ගහපති කාමභෝගී චතෝ හිතානි පාසංස. එතකොට මේ කියපු ක්‍රමයට ධනය පරිභෝග කරනවා නම් එයා කරුණු හතරකින් ප්‍රශංසා ලබනවා. මොනවද ඒ කරුණු හතර? එයා ධර්මයෙන් තමයි භෝග හොයන්නේ. ධර්මයෙන් සහ සාමයෙන්. ධර්ම වැඩ නොකර තාම සාමකාමී ක්‍රමයකින් ධාර්මික ක්‍රමයකින් ධනෙ උපයන කෙනෙක් කියලා එයාට ප්‍රශංසාවක් ලැබෙනවා. ඊළඟට අත්තානං සුඛේති පීනේති කියන දෙවෙනි කාරණෙත් එයා ප්‍රශංසා ලබනවා. ඒ කියන්නේ තමන් සැපවත් වෙනවා කියන අදහස. සංවිභජති පුඤ්ඤානි කරෝති කියන තුන්වෙනි කාරණෙත් එයා ඒ තමන්ගේ ධනෙ බෙදලා දෙනවා. හොඳට පින් කරගන්නවා කියන කාරණෙත් එයා ප්‍රශංසා කටයුතු කෙනෙක්. ඊළඟට භෝගේ අගතිතෝ අමුච්චිතෝ අනුජ්ජහපන්නෝ ආදීන දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. මුලා වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, හිත බැසගන්නේ නැහැ කාමී. ආදීනව දකිනවා. කාමී අත්හැරීමේ සිත තියාගෙන යා අනුභව කරන්නේ, පරිභෝග කරන්නේ, විඳින්නේ. ඒ නිසා අන්නේක හතරවෙනි කාරණෙත් එයා ප්‍රශංසා කටයුතු. එතන මෙන්න මේ කියපු කරුණු හතරෙන්ම ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න ඕනේ. මේක අපි මුලින් කිව්වා මේ 10 වෙනි කාරණේ කියන්නේ කියලා කරුණු තව 9ක් අතහැරලායි අවසාන කාරණේ කිව්වේ ප්‍රධාන කාරණේ. ඒක ඉස්මතු කළේ සියලු කාරණා ටික තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේදී කරුණු හතරකින්ම ඒ ගිහි පින්නතාට ප්‍රශංසා කළා. එතකොට එයා අර මුල් තුන විතරක් දන් දීලා බෙදලා කියන පින් කරගන්නවා කියන තැනින් විතරක් නැවතුනේ නැහැ. අන්න කාමයේ අත්හරින මට්ටම පවා බුදුහාඳුරු ගිහි පින්නතුන්ට කතා කරලා තියෙනවා. නොඇලී නොබැඳී මුලා නොවි හිත නොබැසගෙන ඒ කාමයෙන් නික්මීමේ හිත පවත්තා කාමයේ හැම වෙලාවෙම පරිභෝග කරන්න ඕනේ. තමන්ගේ සිතේ යම් තැනකට අපි ගියපුවාම ආහාර ටිකක් අනුභව කරන්න ඕන. තමන් ඇඳුමක් අඳිනකොට ලස්සනට පිරිසිදුව ප්‍රසන්නව ඒ ඇඳුම අඳිනවා වගේම ඒ තුළ තමන්ගේ සිතෙහි තිබෙනා වූ අධික බැඳීම් ස්වභාවයකින් තමයි මේක පරිභෝග කරන්නේ. තමන් ඒවා කෙරෙහි දැඩි මුලා වෙච්ච බවකින්ද මේවා පරිහරණය කරන්නේ. මේ දේ ඇඳුම අඳින්නේ මොන අරමුණින්ද තමන්? ප්‍රධාන වශයෙන් ඇඳුමක පරමාර්ථය මොකක්ද කියලා අපට වැටහෙන්න ඕන. තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න, විලිවසා ගන්න, තමන් සීතල උණුසුමින් මේ ශරීරය ආරක්ෂා කරන්න ඕන, සතුන්ගෙන් ශරීරය ආරක්ෂා කරන්න ඕන. ප්‍රයෝජනවත් දෙයක් මිනිස්යන්ට තමන්ගේ හිරියොතප් රැක ගන්න කියලා මේ ප්‍රයෝජන ටිකක් තියෙනවා මූලික. ඒකට අන්න ඒ පරමාර්ථයෙන් ඉන්න ඕනේ. පිළිවෙලට සතුටින් ඇඳුම අඳින්න ඕනේ. හිත මුලා නොවන විදිහට පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට යමෙක් මේක පරිහරණය කරනවා නම් අන්න ඒ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රශංසා කටයුතු කෙනෙක්. මොනවා ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ
කාමයේ ආදීනව නොයෙක් ක්‍රම වලින් දේශනා කළ දෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තැනක මේ කාමයේ කියන එක හරියට මස් නැති ඇට කැබලි වගේ කියලා කියනවා. රසයක් නැති නිකන් තාවකාලික ආස්වාදයක් තියෙනවා. ඇතුලේ සැබෑ සැපයක් නෑ, මතු පිටින් තැවරුණු සැපයක් තියෙනවා. කියන්නේ ලේ තැවරුණු ඇට කටු මස්වල ඇට බල්ලෙක් අනුභව කරන උට ඒකේ ලේ රසය විතරක් මතු පිටින් දැනෙනවා. මොකද මේ මස් කට්ට කොච්චර හැපුවත් උට 아무තු සැපයක් ඒකේ නෑ. අර ලේ රසයට තියෙන ගිජුකමයි ඒක අනුභව කරන්නේ. ඒ වගේ තමයි මේ කාමයේ මතු පිට ආස්වාදයක් තියෙන්නේ ඇත්තටම. නමුත් කෙලෙස් වශයෙන් හිත ඒකේ බැසගත්ත නිසායි ලොකු ආස්වාදයක් තියෙනවා වගේ වැටහෙන්නේ. නමුත් ඇත්තම ආස්වාදයේ බොහොම ස්වල්පයි කියන එක මේ උපමාවෙන් කියන්නේ. නමුත් අපිට ඒක වැටහෙන්නේ නැහැ දැන්. මොකද අපේ හිත කාමයේ බැසගෙනයි තියෙන්නේ. කාමයේ බැඳිලායි තියෙන්නේ. කාමයට අපි ගිජු වෙලා ඉන්නේ. ඒ නිසා අපිට ඒකේ තියෙන අල්ප ආස්වාද බව නෙවෙයි අපිට වැටහෙන්නේ. විශාල සැපයක් තියෙන දෙයක් හැටියට ඒක වැටහෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ කියන හරියට ඒ කාමයේ ඇට කැබැල්ලක් වගේ. මස් ලේත් ඇවිල්ලා තියෙන මස් නැහැ. ඒක ගිජු වෙලා අනුභව කරන. ඒ වගේ මේ කාමයේ මත පිට සැපේ බුදුරජාණන් වහන්සේලා වෙන උතුම් ධර්මය අවබෝධ කරගත්ත උතුමන්ට පේනවා මේ කාමයේ මත පිට ස්වල්ප වූ ආශාදයක් තියෙනවා. ඇතුළේ ඊටාම ලොකු දුකක් තියෙනවා කියන්නේ. ඊළඟට කාමයේ කියන එක බොහෝ සතුනට සාධාරණ බැවින් කාමයේ මස් කැබලි වෙන්නේ. දැන් මස් කැබැල්ලක් ගත්තාම උකුස්සෙක් ඒ උකුස්සට තනියෙන් කන්න බෑ. තවත් වටේට උකුස්සෝ සත්තු එකතු වෙලා පහර දෙනවා. මේ කාමයේ අතහරිනකම්. දැන් මේ ලෝකේ මේ කාම නිසා මිනිස්සු කොච්චර පහර දෙනවද අනිත් කෙනාගේ දේ උදුර ගන්න. කොච්චර ගැටුම් තියෙනවද මිනිස්සු අතර. අප්‍රමාණ මේ ගැටුම් දේශපාලනික වේවා විවිධ සමාජ තරාතිරම් වල මේ මිනිස්සුන්ගේ අප්‍රමාණ ගැටුම් ඔක්කොම තියෙන කාම නිසා කියලා අපට වැටහෙන්නේ නැහැ. බුදුහාම දේශනා කරන ඒක කාම නිසාමයි. තොර මස් කැබැල්ලක් තිබුණාම මේක නොඑක් සත්තු පොරාලන එක දැහැ ගන්න. එක්කෙනෙකුටවත් හරියට ලබා ගන්නවත් බෑ ඒක. සමහරවිට ඒ ලබා ගන්න කෙනා තනියෙන් ඒක සැප වින්දත් ඒ තුල පවා එයා ඒක ලබා ගන්න නොඑක් ආකාරයෙන් පීඩාවන් වලට පත් වෙලා ඒක ලබාගෙන තියෙනවා. තුවාල වෙලා මරණේ මාත්‍ර දුකකට පත් වෙලා මේ මස් කැබැල්ල ලබා ගන්න. බල්ලෝ හරි කපුටෝ හරි වෙනත් කුරුල්ලෝ හරි මේ මස් කැබැල්ල ලබා ගන්න පොරාලනකොට. ඒ වගේ කාමයේ කියන්නේ හැම කෙනාටම පොදු දේවල් මේ ලෝකෙ තියෙන කාමයේ නිසා මිනිස්සු නොඑක් සම්පත් Tamanta වටා එකතු කරගන්න හැම කෙනාම ලොකු තරංගයක් තියෙනවා. හැම කෙනාම අතර ලොකු ගැටුමක් තියෙනවා. ලොකු අරුබෝධයක් තියෙනවා. ඒ තුල රාග, ද්වේෂ, කෙලෙස් බලවත් වෙන දන්නේ නැතුණාට. සියුම්ම හිතේ රාග, ද්වේෂ, කෙලෙස් බලවත් වෙලා මිනිස්සු අප්‍රමාණ මේ කෙලෙස් එක්ක කාමයට එක්ක ගැටෙනවා, මරා ගන්නවා, කා කොටා ගන්නවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කරනවා. නොඑක් ආකාරයෙන් අකුසල් කරනවා. පංච දුස්චරිත දස අකුසල් වලටම පත් වෙනවා මිනිස්සු මේ කාමයේ නැමැති පුංචි දේ ලබා ගන්න. මිනිස්සුන්ට ඒක පේන්නේ නැහැ. අපි මේ දුක් විඳින්නේ කාමයේ ලබා ගන්නට මේ කාම නිසා එන දුකක් කියලා වැටහෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒකයි මෙතන තියෙන අමාරු කාරණේ තේරුම් ගන්න. අයත් කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමියෝ ගිනිස්සුල වෙන්නවා. මේක අයිති කරගෙන ඉන්න කෙනා පිච්චෙනවා. මේක රැකෙන්න ගිහම පිච්චෙනවා, බය වෙනවා. මගේ ධනෙ හොරකම් කරයිද? කවුරුත් පැහැර ගනීද? මේවා මට නැති වෙයිද? විනාශ වෙයිද? මේවා වැස්සට විනාශ වෙයිද? ගින්නට විනාශ වෙයිද? ගම් වතුරට විනාශ වෙයිද? වෙනත් ක්‍රමයකින් විනාශ වෙයිද කියලා හරීම පිච්චීමක් තියෙනවා කාමයේ නිසා. නිසා කාමයේ ගිනි හුලක් වගේ, ගිනි පන්දමක් වගේ. තද උෂ්ණේ ඇති බැවින් කාමයේ ගිනි අඟුරු වල වෙන්නෝ. කාමයේ කියන්නේ හරියට ගිනි අඟුරු වලක්. ගිනි අඟුරු වලක් ඉන්නකොට අපිට දැවීමක්, පිච්චීමක් දැනෙනවා. තාම 1000ක් දැනෙනවා. වෙහෙසක් දැනෙනවා. එතකොට මේ අපේ මිනිස්සු කියන අපිට හරි මට වෙහෙසයි හරි මට හරි පීඩයි මට මේ දවස්වල හරි ආතතියකින් ඉන්නේ. තාම දුකකින් මං ඉන්නේ කියලා මේ මිනිස්සු කියන්නේ ඒ කාමයේ දැවීම තුළ ඇති වෙන පීඩනය. පීඩාවයි 1000යි දුකයි දැවිල්ලයි කියලා අපට වැටහෙන්නේ නැහැ ඒක හැබැයි. ඒතර අන්නේ මේ කාම කියන්නේ දැඩි 1000ක් ඇති කරන දෙයක්. නිසා ගිනි අඟුරු වලක් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා. වැඩි කල නොපවත්නා බැවින් කාමියෝ සිහින වෙන්නෝය. ඊළඟට කාමයේ කියන එක අපි කොච්චර ආසාවෙන් ලං කරගත්තත් ඒක తాවකාලිකයි. හරියට සිහින දකිනවා අපි. සැප විඳිනවා නොඑක් දේවල්, නගර, උද්‍යාන, රසවත් ආහාර, නොඑක් දර්ශන සිහිනෙන් දකිනවා. හැබැයි එතන අපිට ඇහැරිලා බලනකොට ඇති දෙයක් නෑ. ඒ වගේ අපි සැප විඳිනවා කියලා කාමයේ නැමැති දේ අල්ලගෙන ඉන්න හරියට සිහින දකිනවා වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමයේ කියන්නේ සිහින වෙන්නෝය කියලා. ඊළඟට ණයට ගත්ත දෙයක් වගේ తాවකාලිකයි. ඒ කියන්නේ ණයට ගත්ත දේ අපි ආපහු දෙන්න ඕනේ. ඒ වගේ කාමයේ කියන එකත් తాවකාලිකයි. මේ ජීවිතේ තියෙනකන් විතරයි. මේ ඇහැ පේනකන් විතරයි
කාමී සැපේ තියෙන. මේ කන ඇහෙන එකන් විතරයි කාමී සැපේ තියෙන. මේ නාසයට ගඳ සුවඳ දැනෙන තාක්, දිවට රස දැනෙන තාක්, කයට පහස දැනෙන තාක්කල් විතරයි කාමී වටිනාකම තියෙන්නේ. ඉතින් ඒක බොහෝ වෙලාවට කෙනෙක් හොඳට කාම සම්පත් විඳිනවා. තේරෙන වයසේදී ළමා කාලේ, තරුණ කාලේ යම් ප්‍රමාණයකට කාමයක් විඳිනවා. ඉතින් ඒක උනත් මේ తాවකාලිකයි. ඒ නිසා ණයට ගත්ත දෙයක් වගේ. අත්පා බිඳීමට හේතු වන බැවින් කාමයේ උස් ගසක තිබෙන ගෙඩි වෙන්නවා. තාම උස ගහසක තියෙන ගෙඩි වගේ. ඒක කඩා ගන්න ඉතාම අපහසුයි. ඒ වගේ දෙයක් කියලාගෙන මේ කාමයේ කියන එක. නොහැර අයත් කරගෙන සිටින තැනැත්තා කැපෙන කෙටෙන බැවින් කාමිය කඩුහා කොට වෙන්නවා. ඊළඟට මේ කාමයේ කියන එක කඩුවක් කොටයක් වගේ. කියන්නේ කෙටෙනවා අල්ලගෙන ඉන්නකොට අත් නොහරින තාක්කල් කැපෙනවා කෙටෙනවා දුක් විපාක ඇති කරනවා. ඒ නිසා හරියට කඩුවක් කොටයක් වගේ කියලා කියනවා. ඊළඟට කිනිසි වගේ. කාමයේ යාත් කරනකොට වේදනාව දෙනවා, කැක්කුම් දෙනවා. මේ තියුණු වේදනාව ඇති කරන ඒ වගේ හරියට කිනිස්සක් වගේ කියලා කියනවා. ඊළඟට පරිහරණය කරන කෙනාගේ ජීවිතේ විනාශ වෙන නිසා හරියට සර්ප හිසක් වගේ කියනවා. අනතුරක් වෙනවා ඒ කාන්තේ මේ කාමයේ පරිහරණය කරනවා. ප්‍රමාණ කරන්න බෑ සිදුවෙන අනතුරු වල. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට මේ කාමයේ ආදීන විදි වෙලා හිටපු මේ භික්ෂුන් වහන්සේට අර කපුට මස්සලට කෑදර වෙලා තමන්ගේ ජීවිතේ පවා නැති කරගත්තා. ඉතින් ඔබත් ඒ තමයි මේ සංසාරේ කපුටෙක් වෙලා මේ දුකටපත් වෙන නිසා මේ කාමයේ අතහැරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න තමයි මේ ජාතක කතාව කපවත ජාතකයේ දේශනා කළේ. ඉතින් අපි මේ වගේ කාමයේ තිබෙන ආස්වාදනීය බව තේරුම් අරගෙන හොඳින් සිහියෙන් ඒවා පරිහරණය කරමින් නික්මීමේ අදහස දැනගෙන කාමයේ අත්හැරීම පිණිස කටයුතු කරන්නට ඕන. ඉතින් නොයේ ධර්මය මොකක්ද කියලා සිහියෙන් නුවණින් තේරුම් ගත්තේ නැති යම් මේ වර්තමානයේ ලෝකයේ පවතින සංස්කෘතික ආගම තුලින් යම් කරුණු තේරුම් ගත්ත ඇතැම් අය මේ බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ දේශනා තුළ මේ කාමයේ අත්හැරීම පිළිබඳව භ්‍රමචර්යාව පිළිබඳව ඒවා පිළිබඳව දේශනා කරනකොට ඒවා විවේචනය කරන පිරිස ඉතින් ලෝකේ ඉන්නවා. ඒක ලෝකේ හැටියක්. මොකද මේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ ගෝචර වෙන්නේ තර්කානුකූලව හිතන අපි හිතන මේ බුද්ධිමත් දාර්ශනික ඉබඳු අයට තියෙන දහමක් නෙවෙයි. මේක සත්පුරුෂයන්ගේ දහමක්. සසර බය දැකලා නිවනට කැමති අයට තියෙන දහමක් මිසක්කා මේ ලෝකය දැඩිව ග්‍රහණය කරගත්ත කාමයේම ජීවිතය අරමුණු කරගත්ත තරඟකාරී ලෝකයක් තුල හඹාගෙන යන මිනිස්සුන්ට තියෙන දහමක් නෙවෙයි මේක. තෙරුවන් කෙරෙහි පැහැදිලා සත්පුරුෂ සිතක් පවස්වන සසර බිය දකින සත්පුරුෂ දහමක් මේක. ඒ නිසා අපි වර්තමානයේ මේ දහමට සහ සංඝ සමාජයට ධර්මයට නොයෙක් ක්‍රම වලින් මේ ශාසන බ්‍රහ්මචර්යාවට මේ කාලේ බුද්ධිමත් උගත් තාර්කික අදහස් දරන ගිහි පැවිදි පිරිසක් විසින් සියුම්ම ප්‍රහාරයක් දියත් වෙලා තියෙනවා. ඒ වඳු අවස්ථාවකයි මේ ධහම කතා කරන්න වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු ඉස්සරට වඩා තාර්කිකයි බුද්ධිමත් උගත්. ඒ නිසා එයාලට අර අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ මොකද්ද මේ කබර ගොයත් තල ගොයා කරන්න පුළුවන් කියලා. ඉතින් අද එහෙම ලෝකයක මේ ජීවත් වෙන්නේ. එතකොට එහෙම තර්ක කර කටයුතු කරලා නිකන් දහම භාවනා මාර්ග නිර්වාණය වගේ දේවල් හැල්ලු කරන පිරිසක් අද වර්තමානයේ සකස් වෙලා තියෙනවා කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ දහම අපි කතා කළ යුත්තේ ඒවාට විරුද්ධව තර්ක ගොඩනගලා අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක ලෝකේ හැටි. අපි තේරුම් ගන්න ඕනේ මේ බඳු වැරදි අදහස් වලට යට නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන මේ කාමයේ කියන එක අතහරින එක අමාරු දෙයක් ඇත්තටම. හිතුව පමණින් කරන්න බෑ. හැබැයි සිහිය නොවන පුරුදු කරන කෙනාට තේරෙනවා මේක හරි ඇත්තටම අත්හරින්න පුළුවන් දෙයක් කියන එක වැටහෙන්නේ ධර්ම මාර්ගයක ඉන්න කෙනෙකුට. ඒකට එයා තේරුම් ගන්න මේ කාමයේ කියන එක අපි හිතන තරම් මේ ලොකු ආශාදයක් තියෙන එකක් නෙවෙයි. අපිට මේ නීවරණ සහිත හිතකට කෙලෙස් සහිතවම නිතර හුරු කරපු සිතකට අකුසලයේ ඇසුරු වෙච්ච මනසකට කාමයේ ලොකු සැපයක් දැනුණාට ධර්මයේ ඇසුරු කරන සිතකට ඒකේ තිබෙන ස්වභාවය වැටහෙන ඇත්තටම. එතකොට ඒ කෙනාට කාමයේ අතහරිනවා කියන එක, නික්කම්මයට හිත තබනවා කියන එක, ඊට අදාළ ගුණධම් පුරුදු කරනවා කියන එක
මේ සම්මත ලෝකයේ මිනිස්සුන්ට බැරි වුණාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඒක කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධහම දීලා තියෙන්නේ ඒ බඳු අයටයි. එහෙම නැතුව මේ බෞද්ධ කියන නාමයෙන් ඉන්න හෝ එහෙම අය වෙනුවෙන් නෙමෙයි බුදුරෙක් ලෝකේ පහළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ඊටාම සල්ප දෙනයි මේ ධර්මයේ ගන්නේ. බොහොම සුළු පිරිසයි. සිල් රකින්නේ බොහොම සුළු පිරිසයි. සමාධි භාවනා වඩන්නේ බොහොම සුළු පිරිසයි. අල්ප පිරිසයි. ප්‍රඥාව දියුණු කරගන්න. මොකද ඒ තරම් මේ ධහමේ තියෙන ගැඹුරු බව. ඒ තේරුම් ගැනීම. ඒ නිසා ඒබඳු ඒ සියුම් ධහම වටිනා ධහම අපට මේ ලැබෙන මට්ටමින් අපේ ජීවිතයට හුරු කරගන්න. ඉතින් ඔබට ඒ තුලින් නික්කම්මයට කාමයේ අතහැරීමටම හිත පුරුදු කරගන්න වීර්ය ශක්තිය සැලසේවා. සිහිය නුවණ ලැබේවා. මෙලොව සැපවත් වේවා. සසර සුවපත් වේවා. සියලු ආශ්‍රව කෙලෙස් තණ්හාදී දුරු කොට ලබන තුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසලයේද උපකාර වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. Shah